තෙරුවන් සරණයි ආයිපවන් ධර්මාචාර විභාග පන්තිය Facebook page එක ඒ වගේම ධර්මාචාර විභාග පන්තිය කියන අපේ එකමුතුව තුලින් ධර්මාචාර විභාගය සඳහා පාඩම් පෙළක් සාකච්ඡා කරන්නට අදහස් කළා. යම් යම් තාක්ෂණික දෝෂ ගැටලු මතුවෙන්නට පුළුවන්. ඒකම ශක්තියක් බවට පත් කරගනිමින් අපි බලාපොරොත්තු වුණා ඔබට මේ පාඩම කොයි ආකාරයෙන් හෝ ඉදිරිපත් කරන්නට ඕන කියන අදහස නිසා තමයි අපි මේ පාඩම ඔබට මේ විදිහට ඉදිරිපත් කරන්නේ. නැත්නම් අපි YouTube එක ඔස්සේ live ඔබට උගන්වන්නට තමයි කටයුතු සංවිධානය කරගෙන තිබුණේ. එහෙමනම් අපි බලමු මෙතනදී අපිට කතා කරන්නට තියෙන්නේ මොනවද, ඉගෙන ගන්නට තියෙන්නේ මොනවද කියන එක පිළිබඳව අවධානය යොමු කරමින් ධර්මාචාර විභාග පන්තිය තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් පළවෙනි දවස විදිහට අපි කතා කරනවා තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන පොතේ පළවෙනි පාඩම. අපි කතා කරන්නේ චතුරාර්ය සත්‍ය. පළවෙනි පාඩම පළවෙනි පරිච්ඡේදය චතුරාර්ය සත්‍ය. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව ඉගෙන ගන්නට ඕන සියලු ආකාර වලින් මේ කොටසේදී මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා. අනිවාර්යයෙන්ම දහම් පාසල් අවසාන විභාගයටත් වඩා සාමාන්‍ය අපි ශ්‍රේණි විභාගවලදී ඉගෙන ගත්තටත් වඩා පුළුල් ආකාරයකින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන උතුම් වූ ඉගැන්වීම ගැන ධර්මාචාර විභාගයේදී අපේ අවධානය යොමු විය යුතුයි. ඒ යොමු වෙන්නට අවශ්‍ය කරන මූලික ඉගැන්වීමක් මේ පාඩමේ අපිට දකින්න පුළුවන්. ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. පහුගිය 2017 සහ 18 අවුරුද්දේදී මෙන්න මෙහෙම ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්ය එම සත්‍ය වලට අදාළ වන පරිද්දෙන් දක්වන්නට කියන ප්‍රශ්නයක් තියෙනවා. ලකුණු 4ක ප්‍රශ්නයක්. දුක ඇතිවීමට හේතු වෙන ආර්ය සත්‍ය නම් කර එහි ප්‍රභේද දක්වා ඒවා හඳුන්වන්නට කියලා. දුක ඇතිවීමට හේතු වෙන ආර්ය සත්‍ය නම් කරන්න. ඒ කියන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තෘෂ්ණාව නම් කරලා ඒ ත්‍රිවිධ ආකාර වූ තෘෂ්ණාවන් ගැන නම් විස්තර කරන්නට කියලා කියන්නේ. ලකුණු 6ක් ලැබෙනවා. ඊළඟට 3වෙනි ප්‍රශ්නේ නිර්වාණයත් නිර්වාණගාමී ප්‍රතිපදාවත් අයත් වන්නේ චතුරාර්ය සත්‍යයටමය. මෙම ප්‍රකාශය ආර්ය සත්‍ය දේශනාව මගින් පැහැදිලි කරන්නට කියන ප්‍රශ්නය තමයි ලැබිලා තියෙන්නේ. ඊට මුලින් අපි බැලුවොත් ප්‍රශ්න 10ක් ලැබෙනවා. ධර්මාචාර විභාගයේදී මේ වගේ කෙටි ප්‍රශ්න 10ක් ලැබෙනවා. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා බුදු සමයට අනුව සියලුම ධර්ම බෙදෙන කොටස් දෙක නම් කරන්නට කියලා. බුදුදහමට අනුව සියලුම ධර්මයන් බෙදෙන කොටස් දෙක තමයි සංකත ධර්ම සහ අසංකත ධර්ම. සංකත අසංකත කියන වර්ගීකරණය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් බැහැර කළ යුතු අන්ත දෙක දක්වන්න. කාමසුකල්ලිකානුයෝගය, අත්තකිල මතානුයෝගය. මේ විදිහේ ප්‍රශ්න තියෙනවා. ඉතින් 5 වෙනි ප්‍රශ්නේ දක්වා ලකුණු 2 බැගින් තමයි ලැබෙන්නේ. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ අපි බලමු. 6 වෙනි ප්‍රශ්නේ ඉඳලා 6 වෙනි ප්‍රශ්නේ ඉඳලා තෙවදෑරුම් වේදනා දක්වන්නට කියලා ආකාර 3ක වූ වේදනාව නම් කරලා ලකුණු 3ක් ලබා ගන්නට තියෙන්නේ. මේ වගේ ප්‍රශ්නයකදී අපිට කෙටියෙන් පිළිතුරු ලබා දීලා ලකුණු ලබා ගන්නට ලේසි පහසුයි. ත්‍රිලක්ෂණය නම් කරන්නට කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ විදිහට ලකුණු 3 ගානේ ලැබෙනවා. ඊළඟට
9 වෙනි ප්‍රශ්නය සහ 10 වෙනි ප්‍රශ්නය අපමඤ්ඤා 4 දක්වන්නට කියලා ප්‍රශ්නයක් තියෙනවා ලකුණු 4ක් ලැබෙනවා. ඊළඟට 10 වෙනි ප්‍රශ්නයේ පහත සඳහන් ගාථා පාදය ඇතුළත් ගාථාව සම්පූර්ණ කර ලියන්න. න කහපන වස්සේන කියන ගාථා ධර්මයේ. එම ගාථාවේ තේරුම ලියන්න. ඒකට ලැබෙන ලකුණු 5ක්. ඒ විදිහට තමයි 2017 2018 අවුරුද්දේ කෙටි ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊට අමතරව අපි කතා කළා සවිස්තරාත්මකව පිළිතුරු ලියන්නට තියෙන දෙවැනි කොටසේ ප්‍රශ්න. ඉතින් උපදෙස් දීලා තියෙන්නේ ප්‍රශ්න 4කට පමණක් පිළිතුරු සපයන්නට කියලා. ප්‍රශ්න 4කට පිළිතුරු සපයන්නට කියලා. ඊට කලින් තිබුණු කෙටි ප්‍රශ්න පත්තරේ උපදෙස් දෙන්නේ එක කොටසේ ප්‍රශ්නයද ඒ කියන්නේ මේ කෙටි ප්‍රශ්න 10යි දෙක කොටසින් තෝරාගත් තවත් ප්‍රශ්න 4ක්ද ඇතුළුව ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න කියලා තමයි කියන්නේ. පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. ඊට අමතරව තවත් ප්‍රශ්න 4ක් තෝරගෙන පිළිතුරු සපයන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි බලමු 2018 2019 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස. පළවෙනි කොටස විභාගයේ අවස්ථාවේදී ඒ අවස්ථාවේ කොලේම තමයි ලියන්නට තියෙන්නේ. ඒ නිසා ඒක පිටතට අරගෙන එන්නට බෑ. අපි බලමු දෙවැනි කොටසේ මොනවද අහලා තියෙන ප්‍රශ්න කියලා. බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී නොඑක් සූත්‍ර දේශනා මගින් දුක විස්තර කොට වදාළහ. එබඳු සූත්‍ර දෙකක් දක්වන්න. දුක්ඛාර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන මේ පාඩම යටතේ කතා කරන දුක සහ බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳව දේශනා කළා තියෙන සූත්‍ර දේශනාවන්. ඒ සූත්‍ර දේශනාවන් වලින් බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳව කොහොමද දේශනා කළා තියෙන්නේ? ඒ ගැන අපි කතා කරනවා. ඉතින් ඒ තොරතුරු වලින් තමයි මේ ප්‍රශ්නය හැදිලා තියෙන්නේ. දුක්ඛාර්ය සත්‍යෙහි දැක්වෙන තුන්වැදෑරුම් දුක් නම් කරන්න. දුක්ඛාර්ය සත්‍ය කොටස් 3ක් යටතේ කතා කරන්නේ. දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා සහ සංඛාර දුක්ඛතා කියලා. දුක්ඛාර්ය සත්‍යෙහි දැක්වෙන තුන්වැදෑරුම් දුක් නම් කරන්නට කියලා ප්‍රශ්නය දෙනවා. ඊට පස්සේ ආ කොටසක් තියෙනවා. ඒවා සැකමින් හඳුන්වන්න. දුක්ඛ දුක්ඛතා කියන්නේ මොකක්ද? විපරිණාම දුක්ඛතා කියන්නේ මොකක්ද? සංඛාර දුක්ඛතා කියන්නේ මොකක්ද කියලා මෙතනදී විස්තර කරන්නට කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ බුදු සමයේ ගැටලු निराකරණයට මඟ පෙන්වා දෙන දහමකි. බුදු සමයේ ගැටලු निराකරණයට මඟ පෙන්වා දෙන දහමකි. චතුරාර්ය සත්‍ය ආශ්‍රයෙන් මෙම ප්‍රකාශයේ වැදගත්කම පහදා දෙන්න කියන ප්‍රශ්නේ. දැන් ඔබට මේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය ප්‍රශ්න පත්‍ර නිර්මාණය වීම හා සම්බන්ධ යම්කිසි අවබෝධයක් වැටහීමක් ඇති වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඊළඟට අපි බලමු චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව ධර්මාචාර්ය විභාගයට පෙනී සිටින්නට බලාපොරොත්තු වෙන ධර්මාචාර්ය ශ්‍රේණි සඳහා ඉගැන්වීම් කටයුතු කරන අයට, ආචාර්යවරුන්ට, ගුරු මෑණිවරුන්ට, ගුරු පියවරුන්ට මේවා වැදගත් වෙනවා මේ පිළිබඳව අවබෝධ කරගෙන තිබෙන එක. ඒ නිසා අපි බලමු ඒ විතරක් නෙවෙයි බෞද්ධයෝ විදිහට අනිවාර්යයෙන්ම මේ උතුම් වූ ඉගැන්වීම් ගැන හොඳ අවබෝධයක් වැටහීමක් ඇති කරගෙන තියෙන්නට ඕන. ඒක ඔබගේ ධර්ම අවබෝධයටත් ගොඩක් වැදගත් වෙනවා. ධර්මාචාර්ය ශ්‍රේණිය සඳහා ධර්මාචාර්ය විභාගයේ සඳහා නියමිත වෙලා තියෙන මේ පොත් 5 තුල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි යම්කිසි විදිහකට ක්‍රමවේදයකට සංග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම විශේෂ කරුණු සංග්‍රහ කිරීම, විශේෂ කරුණු පැහැදිලි කිරීම ගොඩක් තියෙනවා. පොත් 5 තුල ගත්තොත් සමස්ත සම්බුද්ධ දේශනාවට සම්බන්ධ අපි දැනගත යුතු මූලික කාරණාවන් ගොඩක් තියෙනවා. ඒ නිසා මේවා හැම එකක්ම
තාමත් හොඳින් අධ්‍යයනය කරන්නට ඉගෙන ගන්නට අවධානය යොමු කළොත් ඔබට ගොඩක් වැදගත් වේවි කියලා අපි සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරන ගම සත්‍ය ගවේෂණය බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන ගවේෂණය කළා. ඒ ගවේෂණය කරලා තමයි අවසානයේදී උන්වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ. සත්‍ය ගවේෂණය කළා. සංසාරේ පුරාවටම පෙරම් පුරණ කාලයේ ඉඳලම බුදුරජාණන් වහන්සේ කළේ බෝධිසත්වයන් වහන්සේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ගවේෂණය කරන එක. එහෙනම් ඒ නිසා තමයි මෙතන පළවෙනියටම සඳහන් වෙන්නේ සත්‍ය ගවේෂණය කියලා යොදලා විස්තරයක් දක්වනවා. චතුරාර්ය සත්‍ය අන්‍යකුගේ උපදේශයක් නොමැතිව තමාම අවබෝධ කරගත් බැවින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙති. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා අපි හඳුන්වන්නේම උන්වහන්සේ මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත නිසා. එහෙනම් උන්වහන්සේ තනිවම චතුරාර්ය සත්‍ය අන්‍යකුගේ උපදේශයක් නොමැතිව තමාම අවබෝධ කරගත්ත ධර්මයක්. ඒ නිසා තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. වෙනත් කෙනෙක්ගේ උපදේශයක් නැතිව තමන්ම අවබෝධ කරගත්තා වූ ධර්මයක් නිසා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. ඒ නිසා තමයි උන්වහන්සේ අපි හඳුන්වන්නේ සම්මා සම්බුද්ධ කියලා. උන්වහන්සේ අවබෝධ කරගත් ඒ ධර්මයේ බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහිදී පස්වග තවුසන්ට දේශනා කළහ. පස්වග තාපසවරුන්ට තමයි දේශනා කරන්නේ. පස්වග තවුසෝ කියලා අපි සඳහන් කරන්නේ. බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි පස්වග තවුසන්ට තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ ගෞතම බුදුරජාණන් වහන්සේ පළවෙනියටම දේශනා කළේ. මොන සූත්‍ර දේශනාව විදිහටද කියලා ඊළඟට කියනවා. එම ආර්ය සත්‍ය සතර පිළිබඳ පැහැදිලි කිරීම ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙහි ඇතුළත් වෙයි. මේ පස්වග මහණුන්ට කොණ්ඩඤ්ඤ වප්පබද්ධිය මහා නාමස්සජී කියන 5 දෙනාට අවබෝධ කරවපු ඉසිපතන මිගදායේදී දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තොරතුරු තියෙන්නේ මේ පස්වග මහණුන් උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම දේශනාව වෙච්ච. එතකොට මේකත් වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන හිටපු නිසා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පළවෙනියටම දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ නිසා මේක ගොඩක් වැදගත් වෙනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇතුළත් වෙන සූත්‍ර දේශනාව උනේ බුදුරජාණන් වහන්සේ පළවෙනියටම දේශනා කරපු ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. අපි පොඩි පන්තිවලදී ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේ පළවෙනියටම දේශනා කරපු සූත්‍ර දේශනාව මොකක්ද කියලා. උන්වහන්සේ මේ සූත්‍ර දේශනාව කොහෙදද දේශනා කළේ? ඉතින් අපි ඉන් එහාට ගියපු බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට ඒ උතුම් වූ ගුණයන්ගෙන් හඳුන්වන්නට හේතු වුණේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන හිටපු නිසා කියන එක තමයි දැන් මේ අවධානයට යොමු කරමින් අපි කතා කරන්නේ. මේ ධර්මාචාර්ය විභාගයට නියමිත චතුරාර්ය සත්‍ය ධර්මයේ පාඩම නිවැරදි විදිහට අවබෝධ කරගත්තොත් හොඳ වැටහීමක්, නිවැරදි වැටහීමක් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඇති කරගන්නට පුළුවන්. එම ආර්ය සත්‍ය සතර නම් වශයෙන් මෙසේ. ඊළඟට අපි ඉගෙන ගන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය නම් වශයෙන්. චතුරාර්ය සත්‍ය ධර්මයේ නම් වශයෙන් අපිට විභාගයට මුහුණ දීමේදී මේවා නම් වශයෙන් ඉදිරිපත් කරන්නට වෙනවා. ඒ වගේම මේවා පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කරන්නටත් වෙනවා. ලකුණු 4ක ප්‍රශ්නයකදී අපිට කියන්නට පුළුවන් චතුරාර්ය සත්‍ය ධර්මය නම් කරන්නට කියලා. එහෙම කිව්වොත් අනිවාර්යයෙන්ම අපි නිවැරදි විදිහටම මේ උතුම් වූ ධර්මයන් සඳහන් කරන්නට ඕන. දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. පුංචි පන්තියකදී ඔබ
ඉගෙනගෙන ඇති ඔබ උගන්වලත් ඇති දුක්ඛාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග ආදී වශයෙන් දැක්වීම වැරදි. නිවැරදි නැහැ. නිවැරදි විදිහටම දක්වන්නට නම් දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය විදිහට දක්විය යුතුයි කියලා. ඉගැන්විය යුතුයි කියලා පාඩමක් තියෙනවා පුංචි පන්තියක. එහෙමනම් අනිවාර්යයෙන්ම දහම් පාසල් ධර්මාචාර්යවරු විදිහට ගොඩක් කටයුතු කරනවා. ඒ දහම් පාසල් ආචාර්යවරු විදිහට ධර්මාචාර්යවරු විදිහට කටයුතු කරද්දී නිවැරදිවම පුංචි දරුවන් චතුරාර්ය සත්‍ය නාමිකව හෝ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද? දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා ඇත්තටම පළවෙනියටම අවබෝධ කරගන්නේ දහම් පාසලෙදි වෙන්න පුළුවන්. පළවෙනියටම අවබෝධ කරගන්නේ. පළවෙනියට මේ ගැන අවධානය යොමු වෙන්නේ ඊට පස්සේ ධර්මදේශනාවලින් පොය දවසේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂිත බණ පොත්වලින් වෙන්න පුළුවන්. ඒ අවබෝධයට යන්නේ පළවෙනියටම දරුවා දහම් පාසලේදී මේ පිළිබඳව ඉගෙනගෙන. එහෙනම් ධර්මාචාර්ය ධර්මයේ පිළිබඳව ආචාර්ය භාවයක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙන විභාගයක් තමයි ධර්මාචාර්ය විභාගය. එහෙනම් ධර්මකාරණාවන් නිවැරදිව ඉදිරිපත් කළ යුතුයි. නිවැරදිව ඉදිරිපත් කරන්නට මේවා නිවැරදි විදිහට හැදෑරිය යුතුයි, ඉගෙන ගත යුතුයි. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන සත්‍ය හතර තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ. චතුරාර්ය සත්‍ය බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීමකි. බුද්ධ ධර්මයේ තියෙනවා මූලික ඉගැන්වීම් කිහිපයක්. පටිච්ච සමුප්පාද ධර්මයේ ගත්තොත් බුදු දහමේ මූලික ඉගැන්වීමක්. ඊළඟට ත්‍රිලක්ෂණය ගත්තොත් බුදු දහමේ මූලික ඉගැන්වීමක්. බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම දේශනා කරන්නේ මේ දේශනාව. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මූලිකම ඉගැන්වීමක්. බුදුරජාණන් වහන්සේ මුලින්ම මේක දේශනා කරපු හින්දා නෙවෙයි මූලිකම දේශනාවක් වෙන්නේ බුදු දහමේ හරය. මේ ඉගැන්වීම් වල තියෙන නිසා තමයි මූලික ඉගැන්වීමක් බවට පත් වෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය බුදු දහමේ මූලික ඉගැන්වීමක්. බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වන නිර්වාණයද නිර්වාණගාමී ප්‍රතිපදාවද ඇතුළත් වන්නේ චතුරාර්ය සත්‍යයටමය. බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වෙන්නේ නිර්වාණය, නිර්වාණගාමී ප්‍රතිපදාව ඇතුළත් වෙන්නේ චතුරාර්ය සත්‍යය. අපි මේ පාඩමේදී කතා කරනවා බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වන නිර්වාණය ලබා ගන්න තියෙන නිර්වාණගාමී මාර්ගය චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල ඇතුළත් වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නවා. එහෙනම් බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වෙච්ච නිර්වාණය ලබා ගැනීමේ මඟ තියෙන්නේ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන චතුරාර්ය සත්‍ය තුල. එම සත්‍ය මෙලවදීම ප්‍රත්‍යක්ෂ කළ හැකියි. මොකද්ද මේ එම සත්‍ය කියලා කියන්නේ? එම සත්‍ය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය හතරම මෙලවදී අවබෝධ කරගන්න පුළුවන්. එහි ඇති ශ්‍රේෂ්ඨත්වය පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ. මොකක්ද මේ එහි ඇති කියලා සඳහන් වෙන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය, උතුම් භාවය. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. මහණෙනි, මෙම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදු වී යයි වදාළහ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබටත් මටත් මහණෙනි මේ දීර්ඝ වූ සංසාරයේ ගමන් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මොකක් නිසාද? චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොකිරීමේ හේතුවෙන් කියලා දේශනා කරනවා. එහෙනම් අපෙන් කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකිරීම නිසා පුද්ගලයාට සත්වයාට සසර ගමන් කිරීමට හේතු වී ඇති බව උගන්වා ඇති දක්වා ඇති සූත්‍ර දේශනාව මොකක්ද කියලා.
මොන සංයුක්තයේද තියෙන්නේ කියලා අහන්න පුළුවන්. කෝටිගාම වග්ගය සත්‍ය සංයුක්තය සංයුක්ත නිකායේ සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ කෝටිගාම වග්ගයේ තියෙන සඳහනක් තමයි මේ අපි සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදුවෙන බව දක්වා ඇති ඉගැන්වීම ඇතුළත් වෙන්නේ කොතැනද කියලා. එහෙම නැත්නම් සත්‍ය සංයුක්තයට අනුව කෝටිගාම වග්ගයේදී බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකිරීම නිසා පුද්ගලයාට සිදුවන්නා වූ තත්ත්වය ගැන දක්වා තිබේ. ඒ තත්ත්වය මොකක්ද කියලා අහන්න පුළුවන්. හරි. එහෙනම් ඔබට හොඳට පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා මේ අපි සාකච්ඡා කරපු කාරණාවන් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව. ඊළඟට අපි බලමු සත්‍යයක ලක්ෂණ කියන අනුමාතෘකාව. අනුමාතෘකාවක් තියෙනවා සත්‍යයක ලක්ෂණ කියලා. සත්‍යයක ලක්ෂණ. මේ සතර සත්‍යයි පවසනු ලබන්නේ ඒවායේ ඇති මූලික ලක්ෂණ තුනක් නිසාය. චතුරාර්ය සත්‍ය අපි සත්‍ය විදිහට හඳුන්වන්නේ ඇයි කියලා තමයි ඊළඟට කතා කරන්නේ. මේවා සත්‍ය විදිහට හඳුන්වන්නේ ලක්ෂණ තුනක් නිසා. චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය විදිහට හඳුන්වන්නේ ලක්ෂණ තුනක් නිසා. එහෙනම් ධර්මාචාර්ය විභාගයට මුහුණ දෙන්නට බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට මේ චතුරාර්ය සත්‍ය ගැන පුළුල් අවබෝධයක් ලබා ගන්න මේ පාඩම වැදගත් වෙයි කියලා අපි කිව්වා. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය අපි නම් වශයෙන් කියන්න දන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ බුදුරජාණන් වහන්සේ පළවෙනියටම දේශනා කළේ කාටද කියලා දන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මය ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙලා තියෙනවා කියලා දන්නවා. ඊළඟට අපි බලන්නේ චතුරාර්ය සත්‍ය චතු අරිය සත්‍ය හතරාකාර වූ ආර්ය වූ සත්‍ය. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය ඇයි අපි චතුරාර්ය සත්‍ය විදිහට හඳුන්වන්නේ කියන එක පළවෙනියටම හඳුනා ගන්නවා. ඒ චතුරාර්ය සත්‍ය සත්‍ය විදිහට හඳුන්වන්නේ ලක්ෂණ තුනක් නිසා. ආර්ය සත්‍ය විදිහට හඳුන්වන්නේ ඇයි කියලා ඊළඟට කතා කරනවා. අපි මුලින්ම බලන්නේ සත්‍ය විදිහට හඳුන්වන්නේ ඇයි කියලා තත අවිතත අනඤ්‍යත. තත අවිතත අනඤ්‍යත. ඒවා නම් තත ලක්ෂණය, අවිතත ලක්ෂණය සහ අනඤ්‍යත ලක්ෂණය. තත ලක්ෂණය, අවිතත ලක්ෂණය, අනඤ්‍යත ලක්ෂණය. තත ලක්ෂණය, අවිතත ලක්ෂණය සහ අනඤ්‍යත ලක්ෂණය. ඒවා කීප වතාවක් කියවලා ඔබ මතක තබා ගත යුතුයි. චතුරාර්ය සත්‍ය ධර්මය අපි චතුරාර්ය සත්‍යයක විදිහට සත්‍ය විදිහට කියන්නේ මෙන්න මේ කරුණු තුන නිසා. මොනවද? තත ලක්ෂණයෙන් යුක්තයි, අවිතත ලක්ෂණයෙන් යුක්තයි, අනඤ්‍යත ලක්ෂණයෙන් යුක්තයි. එනිසා තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය විදිහට අපි සඳහන් කරන්නේ. තත ලක්ෂණය. මෙම සතර සත්‍ය ඒකාන්ත සත්‍ය. මේ සත්‍ය හතර ඒකාන්ත සත්‍ය. ඒකාන්තයෙන්ම සත්‍යය. ඒවා ඇත්ත. මොනවද? දුක්ඛාර්ය සත්‍ය. දුක පිළිබඳ වූ ආර්ය සත්‍ය. දුක පිළිබඳ වූ පවතිනා වූ ඇත්ත. ලෝකේ හැමදාම දුක කියන දේ පවතිනවා. දුක කියන දේ ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවා. ඒක අඩු වැඩි වශයෙන් පුද්ගලයාගේ කෙලෙස් වැඩි අඩු ස්වභාවය අනුව පුද්ගලයාගේ කෙලෙස් වලට වැඩිපුර යොමු වෙන ආකාරය සහ යොමු වීමෙන් අඩු වෙනකොට ඒක වෙනස් වෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට බෞද්ධ අබෞද්ධ ලංකාවේ ලෝකේ හැමතැනම මේ කියන ලක්ෂණ තියෙනවා. එහෙනම් මේක ඒකාන්ත ලක්ෂණයක්. සතර ඒකාන්ත ඇත්තක්. ඒ නිසා තත කියලා කියනවා. අවිතත මෙම ධර්මයේ කවදත් ලෝකයේ පවතින වෙනස් නොවන සත්‍යයකි. එය කිසි කලෙකත් බොරු නොවේ. අවිතත කියන ලක්ෂණය තුලින් කියන්නේ ලෝකයේ පවතින වෙනස් නොවන සත්‍යයක් ඒක කිසිම කාලයක බොරු කියලා කියන්න බෑ.
දුක්ඛාරය සත්‍ය ගත්තම දුක පිළිබඳ වූ ස්වභාවයක් ලෝකේ තියෙනවා. ඒ සියලුම දුක් සහගත ස්වභාවයන් වලට හේතු තියෙනවා. ඒ සියලුම දුක් සහගත ස්වභාවයන් වලින් මිදෙන්න විසඳුම් තියෙනවා. ඒ විසඳුම් ලබා ගැනීම සඳහා මාර්ග තියෙනවා. මේක හැමදාම ලෝකේ පවතින තත්වයක්. මේක වෙනස් කරන්න බැරි තත්වයක්. මේක බොරුයි කියලා කියන්න බැරි දෙයක්. ඒ නිසා කියනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවිතත ලක්ෂණයෙන් යුක්තයි කියලා. කවදාවත් වෙනස් කරන්න බැරි බොරුයි කියලා කියන්න බැරි ලක්ෂණයක් නිසා. ලක්ෂණ නිසා අනන්‍යත අන්පරිද්දකින් නොසිටින සත්‍යයකි. වෙනත් විදිහකින් තියෙන්නේ නැහැ. දුක පිළිබඳව නම් ලෝකේ පවතිනා වූ ස්වභාවය ඒක දුක පිළිබඳ වූ ස්වභාවයමයි. ඒ දුක් සහගත ස්වභාවය වෙන විදිහකින් වර්ණනා කරන්න බෑ, විවරණය කරන්න බෑ. ඒ දුකට යම්කිසි දුකක් ඇති වෙලා තියෙනවා නම් ඒකට යම්කිසි හේතුවක් තියෙනවා නම් ඒක ඒ විදිහටම තමයි. ඒක වෙන විදිහකින් තියෙන්නේ නැහැ. ඒක ඒ විදිහමයි. ඒ වගේම දුක්ඛ නිරෝධ යම් කිසි දුකකටපත් වෙලා ඉන්න කෙනෙක් ඒකෙන් මිදීම සඳහා එහෙම නැත්නම් මේකෙන් නිදහස් වීම සඳහා යම් කිසි දෙයක් අනුගමනය කළ යුතුයි නම් ඒ සඳහා පිළියමක් ක්‍රමවේදයක් තියෙනවා නම් ඒක එහෙමමයි. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා නම් ඒක එහෙමමයි. එහෙනම් ලෝකයේ දුකත් ඒ දුක් වලට හේතුත් ඒ හේතු නැති කරලා දුකින් නිදහස් වීමත් ඒ සඳහා මාර්ගයකුත් කියන මේ හතරම මේ කියන ලක්ෂණ තුනෙන් යුක්තයි. ඒකාන්තම සත්‍ය විදිහට පවතිනවා. කවදාවත් ලෝකේ වෙනස් නොවන බොරු නොවන ලක්ෂණ හතරක්. ඒ නිසා අවිතතයි, අනන්‍යත, අන්පරිද්දකින් වෙන විදිහකින් පවතින්නේ නැති නිසා අනන්‍යතයි. ඊළඟට අපි බලනවා ආර්ය සත්‍ය. මේවා ආර්ය කියන නමින් සත්‍ය විදිහට සත්‍ය කියන එක අපි දැන් ඉගෙන ගත්තා. සත්‍ය කියලා කියන්නේ ඇයි කියලා. තත ලක්ෂණයෙන්, අවිතත ලක්ෂණයෙන්, අනන්‍යත ලක්ෂණයෙන් යුක්ත නිසා සත්‍ය විදිහට හඳුන්වනවා. අරිය සත්‍ය. අරිය කියන වචنين ආර්ය කියන උතුම් කියන අදහස තමයි අරිය. අරිය පරියේෂණ සූත්‍රය අපි දන්න සූත්‍ර දේශනාවක්. උතුම් වූ පරීක්ෂණය කරපු ආකාරය ගැන කියවන දේශනාව අරිය පරියේෂණ. ආර්ය අෂ්ටාංගික මාර්ගය උතුම් බුදුපසේ බුදු මහරහත් කියන තත්ත්ව වලට පත් වෙන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල අවබෝධ වලට පත් වීම සඳහා අනුගමනය කරන්නා වූ මාර්ගය නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. එතකොට මෙතනදී අරිය සත්‍ය ආර්ය සත්‍ය කියලා හඳුන්වන්නේ ඇයි කියලා කෙටියෙන් ඉගෙන ගන්නවා. දහම් පාසල් අවසාන ශ්‍රේණිවලදීත් ඔබ ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය, ආර්ය සත්‍ය කියලා හඳුන්වන්නේ ඇයි කියලා ඉගෙන ගන්නවා. බුදු, පසේ බුදු, මහරහත්, අරහත්. බුදු, පසේ බුදු, අරහත්. බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා සහ රහතන් වහන්සේලා යන උතුමන් විසින් අවබෝධ කළ හේයින් මේ ධර්මයේ ආර්ය සත්‍ය නම් වේ. ආර්ය සත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා සහ මහරහතන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කරගත්ත නිසා මේ උතුම් වූ ධර්මය ආර්ය සත්‍ය කියලා කියනවා. බුද්ධත්වයට පත් වෙන්නට, පසේ බුද්ධත්වයට පත් වෙන්නට, අරහත් තත්වයට පත් වෙන්නට ඒ උතුමන් වහන්සේලා හැම කෙනෙක්ම දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර්ය සත්‍ය කියන සත්‍ය හතරම ඉගෙන ගත්තා, අවබෝධ කරගත්තා, වටහා ගත්තා. ඒ නිසා තමයි මේක ආර්ය කියන නමින් හඳුන්වන්නේ. බුද්ධ කියන ආර්ය උතුම් භාවයට පත් වෙන්න
පසේ බුද්ධත්වයේ කියන උතුම් භාවයට ආර්ය භාවයට පත් වෙන්න, අරහත් කියන උතුම් ආර්ය භාවයට පත් වෙන්න මේ මාර්ගය, මේ ඉගැන්වීම, මේ සත්‍ය හතර අවබෝධ කර ගැනීම හේතු වෙන නිසා මේක ආර්ය සත්‍ය කියලා කියනවා. ඊළඟට එමෙන්ම එම ධර්මය අවබෝධ කිරීමෙන් පෘථග්ජන භාවයේ ඉක්මවා සියලු කෙලෙසුන් නසා ආර්ය භාවයට පත් කරන බැවින්ද ආර්ය සත්‍ය වේ. මේ හතර අවබෝධ කරගත්ත ගමන් ආර්ය භාවයට පත් වෙනවා. පෘථග්ජන ස්වභාවය ඉක්මවා යනවා. පෘථග්ජන ස්වභාවය ඉක්මවලා යනවා. ආර්ය භාවයට පත් වෙනවා. ආර්ය භාවය කියලා කියන්නේ බුදුපසේ බුදුමහරහත්. බුදුපසේ බුදුමහරහත් කියන තුන්තරා බෝධියට පත් වෙනවා. අන්න ඒ නිසා තමයි මේ උතුම් වූ ආර්ය සත්‍ය විදිහට හඳුන්වන්නේ. ඊළඟට ආර්ය සත්‍ය හතරක්ම දේශනා කරන්න හේතුව මොකක්ද කියලා අපි බලන්නේ. ආර්ය සත්‍ය හතරක්ම දේශනා කිරීම සඳහා හේතුව මොකක්ද? දේශනා කරන්න හේතුව මොකක්ද? ආර්ය සත්‍ය ධර්ම හතරක්, ආර්ය සත්‍ය හතරක් දේශනා කරලා තියෙනවා. මෙම ආර්ය සත්‍ය හතරට බැහැරින් එක් කළ යුතු වෙනත් සත්‍යයක් ලෝකේ නැත. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන හතර ඊට පස්සේ තව එකක් එකතු කරනවා. පස්වෙනි එක. එහෙම නැත්නම් හයවෙනි එක. එහෙම එකක් නැහැ. ලෝකේ පවතින්නේ මේ හතරමයි. මේ හතරමයි පවතින්නේ. ඒ නිසා තමයි මේ හතර බුදුරජාණන් වහන්සේලා, ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි අනිකුත් බුදුරජාණන් වහන්සේලාත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය තමයි ලෝකයට හෙළි කරන්නේ. ලෝකේ හැමදාම පවතිනා වූ සත්‍යතාවයන් කියලා අපි මුලිනුත් කතා කළා. එහෙනම් මේ හතර තමයි ලෝකේ පවතින තත්වයන්. ඒ නිසා තමයි මේ හතරක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. 5ක් හෝ 6ක් හෝ එහෙම නැත්නම් 3ක් හෝ ලෝකේ පවතින ලක්ෂණ විදිහට කතා කරද්දී බුදුරජාණන් වහන්සේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා ලක්ෂණ 3ක් යටතේ කතා කරනවා. හැබැයි ආර්ය සත්‍ය, ලෝකේ පවතිනා වූ සත්‍ය 4ක් සාකච්ඡා කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. එහෙනම් ලොව ඇති ඕනෑම ගැටලුවක් ගැන විග්‍රහ කොට බැලුවොත් එහි ප්‍රධාන ලක්ෂණ 4ක් දක්නට ලැබේ. ලෝකේ ඕනෑම ගැටලුවක්, ඕනෑම ප්‍රශ්නයක් විග්‍රහ කරලා විවරණය කරලා බැලුවොත් ලක්ෂණ 4ක් තියෙනවා. ගැටලුව, ගැටලුවට හේතුව, ගැටලුවේ විසඳුම, විසඳුම් මඟ. ගැටලුව, ගැටලුවට හේතුව, ගැටලුවේ විසඳුම, විසඳුම් මාර්ගය. මේවා මතක තබා ගත යුතුයි. ඔබට පිළිතුරු සැපයීමට වැදගත් වෙනවා. ඉතින් ගැටලුව පළවෙනි එක මොකක්ද? නිදසුනක් හැටියට රෝගයක් ගැන විමසා බැලුවොත් නිදසුනක් විදිහට මේ උඩින් අපි කතා කරන ගැටලුවක තිබෙනා වූ අවස්ථාවන් 4ට රෝගය කියන ගැටලුව සම්බන්ධ කරලා බලමු. ගැටලුව මොකක්ද? රෝගය. වසංගතය. කොරෝනා වසංගතය. ගැටලුවට හේතුව රෝග නිධානය. රෝග නිධානය. ගැටලුවට හේතුව රෝග නිධානය. රෝගයේ සුවය. රෝගයේ සුවපත් භාවයට පත්වීම. ගැටලුවේ විසඳුම ලෙඩේ හොඳවීම. කොරෝනා වසංගතයෙන් සුවපත් භාවයට පත්වීම. වසංගතයෙන් මිදීම. රෝග සුවයට ප්‍රතිකාර. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම. ගැටලුව රෝගය. ගැටලුවට හේතුව රෝග නිධානය. ගැටලුවේ විසඳුම තමයි සුවපත් භාවයට, නිරෝගීමත් භාවයට පත්වීම. විසඳුම් මඟ තමයි රෝග සුවය සඳහා ප්‍රතිකාර සිදු කිරීම. ගැටලුව දුක. ගැටලුවට හේතුව ත්‍රිවිධ වූ තෘෂ්ණාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ගැටලුවේ විසඳුම
කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධාකාර වූ තෘෂ්ණාව දුරු කිරීම. ඒ සඳහා මාර්ගය අය මේ වරියෝ අට්ටාංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ගැටලුවට හේතුව, ගැටලුවේ විසඳුම් මඟ. ඒ විදිහට අපිට කතා කරන්නට පුළුවන්. ධර්ම ග්‍රන්ථවල මෙම ලක්ෂණ 4 නම් කොට ඇත්තේ පවත්ති, පවත්තක, නිවත්ති, නිවත්තක යන වචන වලින්ය. ධර්මයේදී සඳහන් කරනවා දුක්ඛාර්ය සත්‍ය පවත්ති විදිහට, පැවැත්ම විදිහට. යමක පැවැත්ම. පවත්ති යමක පැවැත්ම. ඊට තුඩු දුන් හේතුව තමයි පවත්තක කියලා කියන්නේ. පවත්ති කියලා කියන්නේ යමක පැවැත්ම. දුක පවතින ලෝකේ. ඊට තුඩු දුන්න හේතුව මොකක්ද? දුකට හේතුව දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විදිහට අපි කතා කරපු දුකට හේතුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තෘෂ්ණාව. එහි නැවැත්ම සඳහා මොකද කරන්නට තියෙන්නේ? කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා කියන ත්‍රිවිධාකාර වූ තෘෂ්ණාව දුරු කිරීම තමයි කරන්නට තියෙන්නේ. නිවත්තක ඒ සඳහා මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. පහුගිය අවුරුද්දක ප්‍රශ්නයක් යොමු වෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී නොයෙක් සූත්‍ර දේශනා මගින් දුක විස්තර කොට වදාළ එබඳු සූත්‍ර දෙකක් දක්වන්න. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දුක ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඔව්. ඊට කලින් අවුරුද්දේ තමයි ප්‍රශ්නේ තිබුණේ. බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්ය එම සත්‍යවලට අදාළ වන පරිද්දෙන් දක්වන්න කියන ප්‍රශ්නය. දුක ඇතිවීමට හේතු වන ආර්ය සත්‍ය නම් කර එහි ප්‍රභේද දක්වා ඒවා හඳුන්වන්න. දුක ඇතිවීමට හේතු වෙන ආර්ය සත්‍ය නම් කරලා එහි ප්‍රභේද දක්වලා ඒවා හඳුන්වන්නට කියලා කියන්නේ. අපි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ඊට පස්සේ කතා කරනවා. නිර්වාණයත් නිර්වාණගාමී ප්‍රතිපදාවත් අයත් වන්නේ චතුරාර්ය සත්‍යයටමය. මෙම ප්‍රකාශය ආර්ය සත්‍ය දේශනාව මගින් පැහැදිලි කරන්නට කියන ප්‍රශ්නේ. හරි. අපි බලමු ඊළඟට තියෙන තොරතුරුත් චතුරාර්ය සත්‍ය ධර්මයටම සම්බන්ධ කරනවා. පවත්ති, පවත්තක, නිවත්ති, නිවත්තක කියන මේ ගැන්වීම. දුක්ඛ ආර්ය සත්‍ය පවත්ති විදිහටත්, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පවත්තක විදිහටත්, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නිවත්ති විදිහටත්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය නිවත්තක විදිහටත්. මේකත් අපෙන් ප්‍රශ්නයකට අහන්න පුළුවන්. දුක්ඛ ආර්ය සත්‍ය පවත්ති, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පවත්තක, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පවත්ති නිවත්ති, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය නිවත්තක. හරි. ඒ පිළිබඳව ඔබට වැටහෙන්නට ඇති, පැහැදිලි වෙන්නට ඇති. ඊළඟට බලමු කෘත්‍ය 4ක් කියන තැන මොනවද උගන්වලා තියෙන්නේ කියලා. චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්යයන් 4ක්ද ධර්මයේහි විස්තර වෙයි. ප්‍රශ්නයක් තිබුණා. චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්ය කෘත්‍ය කියලා කියන කාර්ය කියන එක. එම සත්‍යවලට අදාළ වන පරිද්දෙන් දක්වන්න. 2017 අවුරුද්දේ අහලා තිනවා චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්ය එම සත්‍යවලට අදාළ වන පරිද්දෙන් දක්වන්න කියන ප්‍රශ්නේ. ඉතින් අපි බලමු ඒ සත්‍යයට අදාළ වෙන විදිහට ධර්මයේ විස්තර කරලා තියෙන්නේ කොහොමද කියලා. චතුරාර්ය සත්‍ය ධර්මයේ අංගත් ඒ වාගේ කෘත්‍ය තමයි මේ දාලා දැක්වෙන්නේ. පිරිසිඳ දැනගත යුතුයි. ප්‍රහාණය කළ යුතුයි. සාක්ෂාත් කළ යුතුයි. වැඩිය යුතුයි. ඒවා තමයි කාර්යයන්. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයත් ඒක ඒ ආර්ය සත්‍යයට අදාළව දක්වන්නට කියලා කියන්නේ. එහෙනම් මෙතනදී අපිට පුළුවන්කම තියෙනවා සිංහලෙන් හෝ සිංහල පාලි වචන කියන දෙකින්ම දක්වන්නට පුළුවන්කම තියෙනවා.
දුක්ඛාරය සත්‍ය කියන්නේ පිරිසිඳ දැනගත යුතුයි. ඒක ධර්මානුකූලව සඳහන් වෙන්නේ පරිඤ්ඤයයන්. පරිඤ්ඤයයන් කියලා. පිරිසිඳ දැනගත යුතුයි, පිරිසිඳ දැනගත යුතුයි කියලා කියන්නේ. ඔව් පරිඤ්ඤයයන්. පිරිසිඳ දැනගත යුතුයි. එතකොට ප්‍රශ්නයට අදාළව පිළිතුරු ගොඩනගatti දුක්ඛාරය සත්‍ය පරිඤ්ඤයයන්. එහෙම නැත්නම් දුක්ඛාරය සත්‍ය පිරිසිඳ දැනගත යුතුය. වරහන් ඇතුලේ පරිඤ්ඤයයන් කියලා දාන්න පුළුවන්. හැබැයි මේවා පටලවලා දැම්මොත් අපිට ලකුණු ලබා ගන්නට බෑ. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රහාණය කළ යුතුය. පහතබ්බං. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මොකද කරන්න තියෙන්නේ? ප්‍රහාණය කරන්න. දුක්ඛ සමුදය දුකට හේතුව ප්‍රහාණය කළ යුතුයි. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතුයි. සච්චිකාතබ්බං. සාක්ෂාත් කළ යුතුයි. සාක්ෂාත් කරන්නට ඕන. ඒ කියන්නේ කෙලෙස් නැති කරලා ලබන తත්වය උදා කරගන්න ඕන, ලබා ගන්න ඕන. සච්චිකාතබ්බං සාක්ෂාත් කරන්න ඕන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර්ය සත්‍ය වැඩි යුතුයි. භාවිතබ්බං. දුක්ඛ නැති කිරීමේ මඟ මොකද කරන්නට තියෙන්නේ? වඩන්නට ඕන. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ග අංග වලින් ඉගැන්වෙන මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ වඩන්නට. අරහත් ඵලයට පත්වීම යනු මෙම ආර්ය සත්‍ය හතර මනවින් අවබෝධ කොට ගැනීමයි. අරහත් ඵලයට පත් වෙනවා කියලා කියන්නේ මෙම ආර්ය සත්‍ය ධර්මයන්, චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නවා, වටහා ගන්නවා කියන එක. ඒක හරියට පිරිසිඳ දැනගෙන, දුක පිරිසිඳ දැනගෙන, දුකට හේතුව ප්‍රහාණය කරලා, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරලා, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය වඩනකොට තමයි උතුම් වූ අරහත් භාවයට පත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. එනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ කෘත්‍යයන් මොනවද කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් කාර්යයන් මොනවද කියලා අහන්න පුළුවන්. දුක්ඛාර්ය සත්‍ය කෘත්‍ය තමයි පරිඤ්ඤයයන් කියලා කියන්නේ පිරිසිඳ දැනගත යුතුයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. පහතබ්බං. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතුයි. සච්චිකාතබ්බං. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර්ය සත්‍ය වැඩි යුතුයි. භාවේ තබ්බං. අපි ඊළඟ දවසේ සඳුදා අනිවාර්යයෙන්ම ඇති වුණා වූ දෝෂය මඟහරවාගෙන ඊළඟ තොරතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්මාචාර්ය විභාගයට ගොඩක් වැදගත් වෙන කාරණාවන් මේ පාඩම්වලදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අඟහරුවාදා දවසේදී විනය මාර්ගය පොතට අදාළව ප්‍රශ්න පත්‍ර සම්බන්ධ කරගෙන අපි සාකච්ඡාවන් සිදු කරනවා. ඒ වගේම බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා කියන දවස් පහේම හවස රාත්‍රී කාලේ 8:00 ඉඳලා 9:00 වෙනකන් සජීවීව අපි සාකච්ඡාවන් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, පිරිවෙන දහම් පාසල අපේ Facebook පිටුව, ඒ වගේම ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව කියන මේ හැම එකක්ම සම්බන්ධ කරගෙන තමයි මේ සියලු සාකච්ඡාවන්, මේ අධ්‍යයන කටයුතු ඔබ වෙනුවෙන් නිර්මාණය කරන්නේ. බොහෝ වෙහෙසිලා මහන්සි වෙලා මේ කාල වකවානුවේදී ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක, ඒ වගේම තමයි ඉදිරියට දහම් අධ්‍යාපනයේ ගමන් කරන්නට අදහස් කරන ඔබට ගොඩක් වැදගත් වේවි මේ අපි සාකච්ඡා කරන දේවල්. ධර්මාචාර්ය විභාගය ඉදිරියේදී තවත් තීරණාත්මක විභාගයක් බවට පත් වෙනවා. ඒ නිසා ඉතාමත් උවමනාවෙන්, උනන්දුවෙන් මේ කටයුතු සඳහා සම්බන්ධ වෙලා ඔබගේ විභාගය ජයග්‍රහණය කරන්න, ඒ සඳහා අත්වැලක් වෙන්නට, උදව්වක් ලබා දෙන්නට තමයි අපි මේ කටයුතු කරන්නේ. අද දවසේදී සිදු වූ ප්‍රමාද දෝෂය ගැන, අද සිදු වූ දෝෂය ගැන සමාව ඉල්ලා සිටිමින්
මේ සාකච්ඡාව නිමා කරන්නට සූදානම් වෙන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook පිටුව, එවැගේම ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව කියන මේ සියලුම සම්බන්ධතා සමගින් අපි මේ පාඩමෙන් සමුගන්නවා ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.